ආයුබෝවන් සුබෝදෑසනක් ඔබට නිරෝගී වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි ලෑස්ති අදත් සියලුම තොරතුරු වාර්තා කරන්න පත්තරවල තියෙන දේවල් සහ පත්තරවලින් එහා ගිය බොහෝ කාරණා ඔබට කියන්න සූදානම්. අද 20 වෙනිදා ඉරිදා දවසේ හැම පත්තරයක්ම අපි ගාව තියෙනවා. ඉතින් විදුලිය අද විසන්ධි වෙනවද, ලයිට් කපනවද නැද්ද ඔබට දැනගන්න පුළුවන්. අද දවල් වරුවේ තමයි දැනගන්න වෙන්නේ. සමහර අවස්ථාවල කියනවා කපන්නේ නැහැ කියලා. හැබැයි පැයක් දෙකක් එහෙම නැත්නම් පැයක් විතර විදුලිය විසන්ධි වෙනවා සමහර ප්‍රදේශවලට. එහෙම චෝදනා එනවා. කෙසේ නමුත් ලයිට් කපනවද නැද්ද කියන තීරණය ඒගොල්ලෝ කොහොම ගත්තත් අපිට පුළුවන් අපේ යුතුයකම ඉටු කරන්න. මේ වෙද්දි දැන් එළිය වැටලා තියෙන්නේ. හැබැයි ඉතින් තාම සමහර තැන්වල ලයිට් ඔන් කරලා ඇත්තේ. ස්විච් ඔන් ස්විච් ඔෆ් කරන්න. ඒ වගේම පොඩ්ඩක් එළියට පහළට බහැලා බලන්න ළඟම තියෙන වීදි ලාම්පුව ලයිට් එක පාරේ තියෙන ලයිට් එකත් ඕෆ් කරන්න ඔබට පුළුවන් නම් අපිට පුළුවන් යම් දායකත්වයක් මේ ජාතික විදුලි බල පද්ධතියට ලබා දෙන්න. අර කියන්නේ වතුර බිඳුවකට වුණත් නිතිපතා තිනපතා එකම තැනකට වැටෙනවා නම් ගලක් වුණත් සිදුරු කරන්න පුළුවන්. ඒ වතුර බිඳුවේ තියෙන ශක්තිමත්කම හින්දා නෙවෙයි, දිනපතා නිතිපතා ඒ වතුර බිඳුවේ ගලට වැටෙන හින්දා. ඉතින් අපිටත් එහෙම දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. ඔබ බලන්න ඔබේ යුතුයකම් වගකීම ඉටු කරන්න. අපි පත්තර බලමු. නජිත් good morning. Good morning සමීර, සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම. සතියක පත්තර මේන්තුවෙන් අද දවසේත් අපි ජාතික පුවත්පත්වල තොරතුරු ඔබට බොහොම ඉක්මනටම කියන්න සූදානම්. අර සමීර කියපු කාරණාව දැන් ඊයේ විදුලිය විසන්ධි කරන්න නැහැ කියවට සමීර මේ ඇතැම් පැතිවල අපි දැක්ක මේ ඇතැම් ප්‍රදේශවල මේ විදුලිය විසන්ධි කිරීම සිද්ධ වෙනවා. පැයක් විනාඩි 45ක් විතර කරන්ට් එක තිබෙන්නේ නැහැ. සමහරට මේ දේට හේතු වෙන්නත් ඇත්තේ අර අවශ්‍ය ඉල්ලුමට සරිලන සැපයුමක් සිද්ධ කරගන්න හැකියාවක් නොලැබීම වෙන්න පුළුවන්. ඒ හින්දා අපි ඊයේ දවසෙත් ඔබට මතක් කළා. අදත් ඔබට නැවතත් මතක් කරන්න මේ අර පිරිමැස්මින් පාවිච්චි කරන්න විදුලිය සීමිත සම්පත් අර පිරිමැස්මින් පාවිච්චි කරන අපි ඉගෙන ගන්නේ පුංචි කාලේ ඉඳන්. ඉතින් ඒ හොඳ පුරුදු ඉස්සරහටත් තියාගන්න. අපි බලමු අද දවසේ ජාතික පුවත්පත් බොහෝ තොරතුරු වාර්තා කරනවා. දැන් පූජිත් මහත්මයා හේමසිරි මහත්මයා මේ දෙන්නව සියලු චෝදනාවලින් නිදහස් කරලා තියෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ ඒ විමර්ශන කටයුතු තවදුරටත් සිද්ධ වෙනවා. හැබැයි අපි දැක්ක කාදිනන හිමිපාණන් ඇතුළු පිරිසක් විරෝධය පළ කරනවා. මේ පරීක්ෂණ හරියට සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඕනම මතයකට සමාජයට කඩ තියෙනවා විවෘතයි. අපි බලමු ඉස්සරහට මේ පරීක්ෂණ කොහොමද සිද්ධ වෙන්නේ කියලා. අද දවසේ ජාතික පුවත්පත් ඒ ගැනත් තොරතුරු කියනවා. ඊට කලින් අපි බලමු අද සිළුමිණ කියන කතාවක් අපි ඔබට මුලින්ම කියන්නේ. ඔව්, අද ඉරිදා හින්දා මුලින්ම මේ ප්‍රවෘත්තිය අපි තෝරගන්නවා. හේතුව තමයි ගෙදර ගොඩක් අය ඉන්න දවස්. ඉතින් ගෙදර ඉන්න හැමෝම එක එක වැඩ ඇති. හැබැයි එක්කෙනෙක් දෙන්නෙක් හරි මේ වැඩේටත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඔබේ වත්ත පිටිය පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කරගන්න. ඩෙන්ගු අපිට නැති කරන්න පුළුවන්. එහෙම විතරයි අද වාර්තා කරනවා සිළුමිණ ඩෙන්ගු අවදානම් කලාප 60ක් කියලා. මේ ආකාරයෙන් කියනවා අසුරේකා නිල්මිණි ඊලංකෝන් ලියන්නේ මේ දිනවල සීග්‍රයෙන් මේ ව්‍යාප්ත වුණ ඩෙන්ගු උණ රෝගයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 8ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ 60ක ඩෙන්ගු අවදානම් කලාප විදිහට නම් කරලා තියෙනවා. ඉතින් කොළඹ, කළුතර, බස්නාහිර මේ ප්‍රදේශවල තමයි වැඩි ආකාරයෙන් ඩෙන්ගු රෝගීන් වාර්තා වෙන්නේ සුපුරුදු පරිදි. ඒ සම්බන්ධයෙන් ඔබ අවධානය යොමු කරන්න. ඔබේ වත්ත පිටිය වගේම අහල පහල තියෙනවා නම් එහෙම අතෑරලා දාපු ඉඩමක් නේද? ඒක කැලේ වැවිලා නම් අනුන්ගේ වතු කියලා බලන්න එපා. පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කරලා තියාගන්න එක. ඒවා වතුර පෙරන මොනවා හරි තියෙනවා නම් ඒවා අයින් කරගන්න එක ඔබේ වගකීමක් යුතුයකමක් කියලා හිතන්න. එහෙම වුණොතින් තමයි අපිට මෙතනින් ගැලවෙන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ අතරේ කොරෝනා ගැන තොරතුරු අද වාර්තා කරලා තියෙනවා. මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් ඒ වගේම ආසාත්‍යයන්ගේ ඉහළ යාමක් දකින්නට ලැබෙනවා. ඉතින් ඒ අතරේ තමයි සෞඛ්‍යාංශ කියන්නේ බූස්ටරය ගන්න කියලා. බූස්ටරය ලබා ගත්තේ නැත්නම් යම් රෝගාබාධ තියෙන අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි සෞඛ්‍යාංශ කියන්නේ දෙකින් දිගටම එක එක දේවල් වලට රැවටෙන්න එපා කියන කතාවලට ඔබ අනිවාර්යෙන් බූස්ටරය ලබා ගන්න කියලා. මේ අතරේ ලංකාදීපය අද වාර්තා කරනවා බූස්ටරයට බාධා කරන කණ්ඩායම් 8ක් ගැන බුද්ධ්‍යංශ සෙවිල්ලෙන් ලබන සතියේ රජයට වාර්තාවක් දෙනවලු. මේ කොවිඩ් 3 වෙනි මාත්‍රාව බූස්ටර් ලබා ගැනීමට බාධා කරන සහ එම එන්නත ගැන මිත්‍යා මත පතුරවන කණ්ඩායම් 8ක් ගැන මේ ආකාරයෙන් තොරතුරු හම්බ වෙලා තියෙනවා. බුද්ධ්‍යංශ මේ ගැන විශේෂ විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. මේ කණ්ඩායම් අතර විවිධ අන්තවාදී ආගම් මතවාද දරන කණ්ඩායම් 3ක්ද සමාජ ජාලා වෙබ් අඩවි කිහිපයක්ද ඉන්නවා කියලායි කියන්නේ. මේ අන්තවාදී කණ්ඩායම් එක්ක නම් මේ වැඩ කිසිම දෙයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ විවිධ ආගම් වලට මුවා වෙලා ඉඳගෙන විවිධ දේවල් සමාජගත කරනවා. අරක වෙන්නේ නැහැ, මේක වෙන්නේ නැහැ, මෙහෙම වුණොත් අරහෙම වෙනවා.
ඉතින් මේ වගේ දේවල් වලට රැවටෙන්න එපා කියලා වෛද්‍යවරු කියනවා. කෙසේ නමුත් ප්‍රශ්නයක් මේ කණ්ඩායම්වල සමාජිකයන් පිළිබඳව තොරතුරු සොයා බලා ඒ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් රජයට සහ පොලිස්පතිවරයාට ලබන සතිය ලබා දීම නියමිතයි. දැන්ට මෙරට බූස්ටර් එන්නත් ලබාගෙන තියෙන සංඛ්‍යාව එන්නත් මුළු සංඛ්‍යාවෙන් 44%ක් ඒ කියන්නේ පුද්ගලයන් 62,14,639ක් වෙනවා. ඒ ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොවන බවත් කොවිඩ් ප්‍රශස්ත මට්ටමින් පාලනය කිරීම සඳහා මේ සංඛ්‍යාව 80% දක්වා වැඩි කිරීම ඉතා අත්‍යවශ්‍ය කාරණයක් බව තමයි සෞඛ්‍ය අංශය සඳහන් කරන්නේ. ඒ නිසා බූස්ටර් එන්නත ලබා ගන්න කටයුතු කරන්න කියන කාරණය අපි නැවත නැවතත් ඔබෙන් ඉල්ලනවා. මේ අතරේ මාත්‍රා දෙක පළමු මාත්‍රා දෙක ලබාගත් පිරිස් සම්බන්ධයෙන් අද සිළුමිණ වාර්තා කරනවා 80%ක්. ඒ අනුව මාත්‍රා දෙකම ලබාගෙන කියලායි කියන්නේ සිළුමිණ වාර්තාව සුරේකා නිල්මිණීගේ කොවිඩ් රෝග විද්‍යාංශයේ දත්ත අනුව ඉකුත් පෙබරවාරි 17 වෙනිදා වෙන විට වයස අවුරුදු 12ට වැඩි ජනගහනයෙන් 80%ක් කොවිඩ් දෙවැනි එන්නත් මාත්‍රාව 95%ක් පළමු එන්නත් මාත්‍රාව ලබාගෙන තියෙනවා කියලායි මේ විදිහට කියලා තියෙන්නේ. ඉතින් මෙතනින් නැවතිලා ඇයි තුන්වෙනි එක ලබා ගන්න නැත්තේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියන සායනික තහවුරුව ලබා දීලා තියෙනවා වෛද්‍ය අංශ සෞඛ්‍ය අංශ. ඒ නිසා ඔබ බය වෙන්න එපා. විවිධ මිත්‍යා මතවලට අහු වෙන්න එපා. මොන ආගමේද කියලා වැඩක් නැහැ. කොවිඩ් හැදුනොත් බරපතලයි. ඔබට රෝගාබාධ තියෙනවා නම් ඒ නිසා ඔබ සැලකිලිමත්ව කටයුතු කරන්න බූස්ටර් එන්නත ලබා ගන්න කියලායි සෞඛ්‍ය අංශ කියන්නේ. ඔය අතර සමීර ඔය කොරෝනා හැදුන කාලේ ගොඩක් අය පාවිච්චි කරපු බෙහෙත් වට්ටෝරු තියෙනවා. අපි දැක්කා මේ WhatsApp මාර්ගයෙන් නැත්නම් Facebook ඔය සමාජ ජාල හරහා සංසරණය වුණා මේ කොරෝනාවට මේ බේත හොඳයි අර බේත හොඳයි. කොහොම හරි ෆාමසි ගානේ රස්තිය අදුනා බොහෝ පිරිසක් ඔය අතරේදී දැන් ඖෂධ මිලත් ටිකක් වැඩි වගේ දැනෙනවා. ඒකට හේතුව ලෝක වෙළඳපොලේ ඖෂධ මිලත් ඉහළ ගිහිල්ලා අතරේ ඩොලර් ප්‍රශ්න තියෙනවා. මේ හැමදේත් එක්කම ඖෂධ මිල වැඩි වෙගෙන යන තත්ත්වයක් තමයි පේන්න තියෙන්නේ. ඔය අතරේ අද දවසේ මව්බිම් පුවත්පත කියන කාරණාවක් ඒ තමයි මිල සූත්‍ර මුවාවෙන් ඖෂධ මිලත් පා කරන සැලැස්මක් තියෙනවා කියලා රජයේ ඖෂධ වේදීන්ගේ සංගමය තමයි මේ විදිහට කියන්නේ. මේ මිල සූත්‍ර මුවාවෙන් ඖෂධ මිලත් පා කරන්න සැලැස්මක් තියෙනවා කියලා. අපි වැඩි දුරටත් මේ තොරතුරු වලට ගියොත් එහෙම ඖෂධ මිල පාවෙන්නට ඉඩ ලැබෙනසේ මිල සූත්‍රයක් සැකසීමට රජයේ සැලසුමක් ඇතයි රජයේ ඖෂධ වේදීන්ගේ සංගමේ සභාපති අජිත් තිලකරත්න මහත්තයා කියලා තියෙනවා. ඖෂධ මිලට නව සූත්‍රයක් හඳුන්වා දෙන බව කියමින් රජයේ වැනි තීන්දුවක් ගැනීමට අරන් දින බවට සිය සංගමයට තොරතුරු වාර්තා වී ඇතයි ඔහු ප්‍රකාශ කළ තියෙනවා. විදේශ විනිමය ප්‍රශ්න නිසා දැනටමත් ඖෂධ මිල ඉහළ ගොස් ඇති පසුබිමක එවැනි මිල සූත්‍රයක් සකස් වූහොත් ඒ මුළුමනින්ම වෙළඳපොළ විසින් රෝගී ජීවිතවල ඉරණම තීරණය කරනු ලබන තත්ත්වයක් නිර්මාණය කරනු ඇතැයි ඔහු අනතුරු අඟවලා තියෙනවා. විදේශ විනිමය ප්‍රශ්න නිසා වැඩි මිලක් ගෙවා ආනයනය කිරීම හේතුවෙන් දැනටමත් සිය ලාභ රේට්ටු පවත්වාගෙන යාමේදී සමාගම් වලින් ඖෂධ මිල ඉහළ දමා ඇතැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා කියලා අද ඔය විදිහට මව්බිම් පුවත්පත කියන. ඉතින් මේ විදිහට ඖෂධ මිල හිතුමනාපයට වැඩි කළොත් එහෙම අසරණ රෝගීන්ට කාගිනම් පිළිසරණක්ද? අපි දැක්ක පහුගිය දවස්වල සෞඛ්‍ය වර්ජනයේ තියෙන දවස්වල මේ ජනතාව කියපු දෙයක් තමයි මේ ඖෂධ ටික හරි පහුගිය කාලේ නිකන් අපිට හම්බුණා මේ අසරණ රෝගීන් ඉන්න සමීර අපි දැක්කයි මේ වොයිස් කට් වල එහෙම තිබ්බ දේවල් මේ බොහෝ දෙනෙක් රුපියල් 1000ක් 1500ක් යන මේ 1000 1500 හොයාගන්න එකත් ලොකු දැවැන්ත ප්‍රශ්නයක් වෙලා තිබ්බා. ඉතින් එහෙම පිරිස් වලට මේ ඖෂධ මිල වැඩි වුණොත් කොහොම දරා ගන්න සිද්ධ වෙයිද කියන කාරණාව ගැනත් නැවත නැවතත් හිතන්න ඕනේ. හින්දා මේ වැඩි කරන්න අදහසක් තියෙනවා නම් එහෙම කරන්න එපා කියන කාරණාව තමයි අපි කියන්නේ. විශේෂයෙන්ම දැන් ලෝකේ මිල වැඩි වෙනවා, ඩොලර් ප්‍රශ්නෙත් තියෙනවා. හැබැයි කොහොම හරි මේ දේ සමපාත කරගෙන ඉස්සරහට යන්න ඕන කියන කාරණාව තමයි අපි කියන්නේ. ඔව් ඉතින් ඖෂධ ගන්න ගියාම ඖෂධ වර්ග විවිධ අර බ්‍රෑන්ඩ්ස් ඉනවනේ විවිධ නාම වලින් ඔබට ගන්න පුළුවන්. ඉතින් සමහර ඒවා තියෙනවා දේශීය නිෂ්පාදන විදිහට, ඒ වගේම ආනයනික ඖෂධ විදිහට තියෙනවා. හැබැයි මේ ගණන් වල ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මේවත් එක්ක රෝගීන් යම් අසීරුතාවයකට පත් වෙනවා. මේ රෝගීන් ගැන කතා කරද්දී, ලෙඩ්ඩු ගැන කතා කරද්දී අමතක කරන්න බෑ වෛද්‍යවරු කියනවා හෙට වර්ජනයකට යනවා කියලා. අද ඒ සම්බන්ධයෙන් සිළුමිණ වාර්තා කරනවා. සම්දා වෛද්‍ය වර්ජනයක් කියලායි කියන්නේ. ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් කැබිනට් මණ්ඩලය විසින් රාජ්‍ය සේවයේ විවිධ ශ්‍රේණි වලට සිදු කරන වැටුප් ඉහළ දැමීම වහාම නවතා ජාතික වැටුප් ප්‍රතිපත්තියට අනුව වැටුප් ගැටලු විසඳන ලෙස ඉල්ලමින් ලබන 21 වෙනිදායි කියන්නේ හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනවා කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. ඉතින් පවතින වැටුප් ගැටලුව නිසා උගතුන් බුද්ධිමතුන් රට හැර යන තත්වයක් පවතිනවා කියලත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන බව තමයි සිළුමිණ කියලා තියෙන්නේ. කෙසේ නමුත් ඊයේ තවත් පුවත්පත් වාර්තා කරලා තිබුණා වර්ජනයක් නැහැ කියලා.
අද සිළුමිණ කියන වර්ජනයක් තියෙනවා කියලා ඊයේ තිබුණා වර්ජනයක් නැහැ වුන් වර්ජනයකට යන්නේ නැහැ කියන කාරණය සඳහන් කරලා තිබුණා. ඉතින් මේ වර්ජන හින්දා ලෙඩ්ඩු රෝගීන් විදියට දැවැන්ත අසීරුතාවයකට පත් වුණා. පහුගිය සති 3ක වගේ කාලය තුල වෘත්තීය වේදින් වර්ජනයක් ආරම්භ කරලා තිබ්බා. බෙහෙත් ගන්න ගියාම විකිරණ ශිල්පීන් නැහැ. ඒ වගේම ඖෂධ ලබා දෙන්න ඖෂධ වේදින් නැහැ. නර්ස්ලා හිටියා. හැබැයි මේ ප්‍රශ්නේ එන්න දුරදිග ගියා. මිඩ්වයිෆ්ලාත් එකතු වුණා. ඉතින් සමහර මිඩ්වයිෆ් සංගම්වල ඔය පෞල් සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගම්වල පෙරමුණ අරගෙන ඉන්න අය ඊළඟට ඡන්දය ඉල්ලන්න බලාගෙන ඉන්නේ ඇත්ත කාරණය ඒක. හැබැයි එහෙම තියාගෙන ඒගොල්ලෝ සටනකට ඉස්සරහට අරගෙන ආවිල්ලා ඒගොල්ලන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් මේවා ක්‍රියාත්මක කරනවා නම් ඒක වැරදි. රෝගී ජීවිත බිල්ලට දීලා කෙසේ නමුත් වෛද්‍යවරු වර්ජනයකට යනවා කියලා එක තැනක කියනවා. හැබැයි ඊයේ කිව්වා නෑ කියලා. බය වෙන්න එපා. PP එකේ ඒගොල්ලෝ ඉන්නවා. ප්‍රයිවට් ප්‍රැක්ටිස් ඒගොල්ලෝ කරනවා. මේ වර්ජනයකට ගියත් චැනලින් සෙන්ටර් එකේ ඒගොල්ලෝ ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. රෝහල් වල විතරයි එහෙම වුණොත් මේගොල්ලෝ වර්ජනයකට යන්නේ. ඉතින් මේ අතරේ හදිසි වැඩ වර්ජන වලට නව නීතියක් කියලා අද සිළුමිණ වාර්තා කරනවා. වැඩ වර්ජන හෝ මහජනතාව අපහසුතාවයට පත්වන වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමේදී పూర్ව දැනුම් දීම් නොකරන වෘත්තීය සමිති නායකයන්ට හා අදාළ වෘත්තීය සමිති වලට එරෙහිව නීතිමය වශයෙන් කටයුතු කළ හැකි පරිදි නව නීති අඩංගු පනතක් ඉදිරියේදී හඳුන්වා දෙනවා කියලා කම්කරු ඇමතුමා නීතිඥ නිමල් සිරිපාල්ද සිල්වා මහත්තයා කියලා තියෙනවා. සේවක අයිතීන් උත්සාහ වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට හෝ යම් අවස්ථාවක වර්ජනය කිරීමේ අයිතිය ඕනෑම වෘත්තීය සමිතියකට තිබෙන බවත් කම්කරු අයිතීන් රැක ගැනීම වෙනුවෙන් කටයුතු කිරීමට අදාළ සේවකයන්ටද අයිතිය තිබෙන බවත් ජනතාව විශාල අපහසුතාවයකට පත් කරමින් හදිසියේ සිදු කරන වර්ජන කලාව සම්පූර්ණයෙන් නවතා දැමිය යුතු බවත් ඇමතුමා කියලා තියෙනවා. ඉතින් නීතියට අනුව ඕන දෙයක් කරාට කමන්නේ. හැබැයි ඔන්න මේ වගේ වෙලාවට ඇමතුමාට ඊට පස්සේ ගහන්න ගනී කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා. මෙන්න වැඩ කරන ජනතාවට මෙහෙමයි සලකන්නේ කියලා. හැබැයි මෙහෙම කරන සමහර අසාධාරණ වෘත්තීය අරගල හේතුවෙන් අපි දකිනවා මොනතරම් මිනිස්සු රාජ්‍ය සේවයේ පිහිට ලබා ගන්න එන අය අමාරුවේ වැටෙනවද අමාරුවට පත් වෙනවද. ඉතින් මේවා දිහා කවුද බලන්නේ. අපි ගිහිල්ලා මයික් එකක් දික් කරාට පස්සේ සාමාන්‍ය ජනතාව මොනවද කියන්නේ. හෙනන ඉල්ලන්නේ. ඉතින් හරිම කනගාටුයි. මේ සඳහා තමයි මේ නීති ගේන්න කටයුතු කරනවා කියලා තියෙන අදේ සම්බන්ධයෙන් සිළුමිණ වාර්තා කරනවා. සෞඛ්‍ය ශාස්ත්‍රය ගැන කතා කරද්දී අපිට යම් අභිමානයක් ගෙන දෙන කාරණයක් අද අරුණ පත්‍රයේ තියෙනවා. අපේ රටේ ඇස් වලින් මේ රට ඇස් වලින් පිට රටියන් 3355ක් ලෝකයේ බල්ලා තියෙනවා කියලා අද වාර්තා කරනවා. ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ ඉකුත් වසරේ දන් දුන් ඇස් වලින් විදේශගත පුද්ගලයන් 3355ක් කට පෙනීම ලබා දෙන්න හැකියාව ලැබිලා තියෙනවා කියලායි සංගමයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ජනක් සමන් මාතරාරච්චි මහත්තයා කියලා තියෙන්නේ. අද ඒ ගැන අරුණ වාර්තා කරලා තියෙනවා. මේ අපේ ඇස් වලින් පිටරට අය ලෝකේ බලපු විදිය. හැබැයි අපේ ඇස් හරියට පාවිච්චි කරලා දුර බලපු නැති හින්දා ඇති වෙලා තියෙන ප්‍රශ්නයක් තමයි විදුලිය ප්‍රශ්නය. අද ඒ ගැන දිවයින වාර්තා කරනවා. අද දවසේ දෙවෙනි පුවත්පත සමීර මේ පිළිබඳව වාර්තා කරනවා ප්‍රධාන පිටුවේ උපසිරස්තලයක් විදිහට. ඊයේ දැක්කා අපි විශේෂයෙන්ම විදුලි කැපාදුවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා සඳහන් කළ තිබ්බා මහජන උපයෝගිතා කොමිෂන් සභාව. හැබැයි විදුලි කප්පාදු සිදු වුණා. ඇතැම් පැතිවල කරන්ට් එක තිබ්බේ නැහැ ඊයේ හවස් කාලේදී. අද දෙවෙනි පුවත්පත කියනවා විදුලි කැපිල්ල තව දිගු වෙයි කියලා. ශිරාන් රණසිංහ සහ චමින්ද සිල්වා මේ පුවත ලියන්නේ බලාකාර සඳහා අවශ්‍ය ඉන්ධන ලබා නොදුනහොත් හෙට සිට දිනකට විදුලි කපහර ලැබෙන කාලේ තව දුරටත් වැඩි කිරීමට අවධානය යොමු වෙලා තියෙනවා. ඒ අනුව විශේෂයෙන්ම දැන් අපි දැක්ක පහුගිය දවස් කිහිපෙම මේ පිළිබඳ ලොකු ආందోලනයක් ඇති වුණා. සමහර දවස්වලට මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් කියනවා කරන්ට් එක කැපෙන්නේ නැහැ ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි බොහෝ පැතිවල ඒ ප්‍රශ්නේ තිබ්බා. කරන්ට් එක කැපුවා ජනතාව පීඩාවටපත් වුණා. ඔය අතරේ ලංවිම ඉංජිනේරු සංගමේ සභාපති අනිල් රංජිත් මහත්මයා තමයි මේ පිළිබඳව කියන්නේ විදුලි කැපෙල් ඉස්සරහට තව දුරටත් වැඩි වෙන්න පුළුවන් පැය ගාන. සිකුරාදා සවස් වන විට ජාතික විදුලි පද්ධතියෙන් මෙගාවට් 600ක් පමණ ඉවත්ව ගියේ බලාකාර සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම නිසායයි ඒ මහත්මයා කියලා තියෙනවා. පවතින තත්ත්වයේ හමුවේ ප්‍රවාහන කටයුතු සඳහා ඉන්ධන මෙරටට ආනයනය කිරීමේ ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන මොහොතක විදුලි බලාකාර සඳහා අවශ්‍ය ඉන්ධන නොලැබී ගියහොත් දිනකට විදුලි කපා හරින පැය ගණන තවත් වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නැතයිද ඒ මහත්තයා කියලා තියෙනවා. ඒ අතරේ කෙරවල්පිටිය යුගදනවි බලාගාරයේ මෙගාවට් 300ක බලාකාරයක්. ඒ අතරේ කැලණිතිස්ස GT 7 බලාකාරයේ මෙගාවට් 115ක්, කැලණිතිස්ස කුඩා බලාකාරයේ මෙගාවට් 16ක්, ඒ වගේම කැලණිතිස්ස ද්විත්ව චක්‍රයේ බලාකාරයේ මෙගාවට් 165ක්
සිකුරාදා වන විට නතරව තිබූ අතර සපුගස් කන්ද මෙගවොට් 160ක නැප්තා බලාකාරයට මේ නැප්තා නොලැබී ගියහොත් තත්ත්වය තවත් බරපතල වනු ඇතැයිද ලංකා විදුලිවල මණ්ඩලයේ ඉංජිනේරු සංගමේ සභාපතිතුමා අනිල් රංජිත් මහත්තයා කිව්වා කියලා අද දිවයින වාර්තා කරනවා. ඉතින් අර සමීර කිව්වා වගේම අපි දුරදිග බලලා හිතලා කටයුතු කරපු නැති එකේ ප්‍රතිඵල තමයි මේ විඳින්න. මට මතකයි සමීර අපි පුංචි කාලේ තමයි මේ මීට කලින් ওই විදුලි කප්පාදු ගැන ලොකුවට කතා වුණේ. ඊට පස්සේ එච්චර ලොකු ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ජල විදුලිය තිබ්බ. හැබැයි දැන් ජල විදුලිය මේ නිෂ්පාදනය කරන එක අඩු හින්දා දැන් අපිට ලෝක වෙළඳපොලේ තෙල් මිලත් ගණන් ගිහිල්ලා ඒ අතරේ ඩොලර් ප්‍රශ්නිකුත් ඇවිල්ලා මේ හැමදේම හින්දාම තමයි මේ විදිහට අර්බුද ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ හින්දාම තමයි ජනාධිපතිතුමා වැඩි වැඩියෙන් අවධානය යොමු කරන්න කියලා සඳහන් කරලා තියෙන පුනර්ජනනීය බලශක්තියට. දැන් කාලයක් තිස්සේ මේ දේවල් උනේ නැහැ. හරියට වුණා නම් මෙහෙම ප්‍රශ්නෙන්නෙත් නැහැ. ඔව් පොඩි කාලේ ඔයා පොඩි කාලේ දෙ කියන්නේ අර ඔරලෝසු කරුවේ. පොඩි කාලේ විදුලි අර්බුදය සමනයට පත් කරන්න නැත්නම් ඒකට විසඳුමක් විදිහට ඔරලෝසුව කැරකෙව්වා. පැයක් ඒවා මතක ඇති. ඉතින් ඒ වගේම අපි දැක්කා සමහර පෝස්ට් ජනාධිපතිනියගේ කාලේ මේ කාලෙත් මතකයි වාට මේ ඒ අතරේ කේක පෝස්ටර් එහෙම තිබුණා. කරුවල ජයසූරියලා හිටියා. ඒ වගේ අය. හැබැයි අපි දැක්කේ නැහැ මේ සඳහා නිසියාකාර වැඩපිළිවෙලක් ඒ කාලේ ඉඳලා කරගෙන එනවා. මේ බලාගාර හදන්න ඕනි කියන කාරණය විදුලි ඉංජිනේරුවන් ඇත්තටම විදුලි ඉංජිනේරුවන් අපි දිගින් දිගටම සමහර විට චෝදනා කරනවා. විදුලි ඉංජිනේරුවන් කියනවා මේ බලාගාර හදන්න ඕනි. හැබැයි එහෙම යනවා තැන්වලට සාම්පූර් බලාගාරය හදන්න යනවා ඉඩ දෙන්නේ නැහැ. මේ වගේ දැන් ඔරොච්චු වලට ගියත් බරපතල චෝදනා මුලින් කරා. ඉතින් ඒවත් එක්ක තමයි කොහොම හරි බලාගාරය හැදුනේ. කෙසේ නමුත් පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් අපේ රටේ අවධානය යොමු වුණේ නැහැ. ඕනතරම් අපේ සූර්යාලෝකයෙන් හිරු එළියෙන් අපිට විදුලිය ලබා ගන්න පුළුවන් ඒකෙම සුළං වලින්. හැබැයි කවුද මෙච්චර කාලයක් ඒ ගැන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ? සුනිත්‍ය බලශක්ති අධිකාරිය තියෙනවා. ඒවයි රාජ්‍ය සේවකයෝ ඉන්නවා, වැඩ කරනවා, ඉංජිනේරුවරු ඉන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේවා ක්‍රියාත්මක වුණේ නැති එක. ඉතින් දැන්වත් ඒ සඳහා අවධානය යොමු වෙලා තියෙන එකට නම් ඇත්තටම සතුටක් තියෙනවා. මේ සියලු කාරණා අතරේ තමයි විදුලිය කැපිල්ලක් ගැන කතා වෙන්නේ. ඒ අතරේ අද සිළුමිණ කියනවා අඛණ්ඩව විදුලියට කමිටු දෙකක් කියලා. නිහාල් පේ අබේසිංහ ලියන්නේ මේ විදුලිය අඛණ්ඩව සැපයීම පිණිස විශේෂ කමිටු දෙකක් ස්ථාපිත කළ බව මහජන උපයෝගීතා කොමිසම කියනවා. මේ කමිටු දෙක සඳහා කොමිසමේ සහ විදුලි බල මණ්ඩලයේ විශේෂඥයන් ඇතුළත් වන බවද කොමිසම කියනවා. මේ වන විට තාප් බලාගාර වලින් 76%ක්, ජල විදුලියෙන් 21%ක්, ඒ වගේම සුළං හා සෙසු අංශ වලින් 3%ක් ලෙසින් විදුලි බලය සැපයීම සිදු කරන අතර මේ තත්ත්වයේ මත අඛණ්ඩව විදුලිය සැපයීමක් සිදු කර නොහැකි බව මණ්ඩලයේ උපයෝගීතා කොමිසම දන්වලා තියෙනවා. ඒ අනුව පස්වරු 2:30 6:30 වන කාලය තුල කලාප වශයෙන් බෙදා පැයක්, ඒ වගේම පස්වරු 6:30 10:30 කාලය තුල විදුලිය කප්පාදුවකට ආපහු වතාවක් පැයක් මේ ආකාරයෙන් යන්න යම් සැලසුමක් තියෙනවා කියන කාරණේ තමයි සඳහන් කරන්නේ. ඉතින් මේත් එක්ක තමයි මේ අඛණ්ඩව විදුලිය ලබා දෙන්න කමිටු දෙකක් කියලා අද සිළුමිණ පත්තරේ වාර්තා කරන්නේ. ඉතින් මේ කමිටු වලටවත් පුළුවන් වෙයිද විදුලිය අඛණ්ඩව ලබා දෙන්න? මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ජනක රත්නායක මහත්තයා එතුමා කියන්නේ විදුලිය නිෂ්පාදනය කරන්න ඉන්ධන නැහැ. ඉතින් ඉන්ධන ප්‍රශ්නේ මේ වෙද්දි මතුවලා තියෙනවා. ඉන්ධන ලබා ගන්න සල්ලි නැහැ. මේක මූල්‍ය අර්බුදයක් මත මේ මූල්‍ය අර්බුදයක් පවතින කාලයක්. ඉතින් මේත් එක්ක තමයි මේ අර්බුද සියල්ලම නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. කෙසේ නමුත් මේ කමිටු දෙකටවත් හැකියාවක් තියෙනවා නම් ජනතාව අපහසුතාවයට පත් වෙන්නේ නැති වෙන්න ව්‍යාපාර, ඒ වගේම යම් ආකාරයෙන් කර්මාන්තශාලා මේ සියල්ල අපහසුතාවයට පත් වෙන්නේ නැති වෙන්න ඉදිරියේදී විදුලිය ලබා දෙන්න හැකියාව තියෙනවා නම් ඒක වටිනවා. අපි බලමු කාලයට ඉඩ දෙන්න. ඔය අතරේ තමයි සමීර දැන් කෙලින්ම ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන ආනයනය කරන අවසර ලබා දීලා තියෙනවා. අපි දැක්කා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා තමයි පහුගිය කාලේ තෙල් ලබා දුන්නේ. ඇමතුමා උදේගම්මන්පිල මහත්මයා බොහොම අමාරුවෙන් මේ වැඩ කටයුතු කළා. හේතුව එතුමට අර මේ ගිරේට හොයච්ච පුවක් ගෙඩිය වගේ සමහර වෙලාවට එක පැත්තකින් රටේ ඉන්ධන අවශ්‍යතාවය සපුරන්න ඕනේ. මේ වාහන රථ වාහන දුවන කර්මාන්තශාලාවලට ඉන්ධන අවශ්‍යයි මේ කටයුතු සිද්ධ කරගන්න. ඒ අතරේදී එතුමට සිද්ධ වුණා ඉන්ධන ලබා දෙන්න විදුලිය නිෂ්පාදනය කරන්නත්. හැබැයි ඊට පස්සේ දැන් අලුත් තීරණයකට එනබුණා ලංකා විදුලි බල මණ්ඩලයට මේ ඉන්ධන ආනයනය කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. හැබැයි මේක ප්‍රායෝගික නැහැ කියලා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරු සඳහන් කරලා තියෙනවා. ඔවුන් කියනවා කෙලින්ම ලංවීම ඉන්ධන ආනයනයේ ප්‍රායෝගික නැහැ කියලා ඉංජිනේරු ප්‍රකාශ කරනවා කියලා ශිරාන් රණසිංහ අද දිවයින පුවත්පතට මේ විදිහට ලියන්නේ. විදුලි බලාගාරවලට කෙලින්ම විදේශ සමාගම් වලින් ඉන්ධන ගෙනීමට තෙල් සංස්ථාව, ඒ කියන්නේ සිපෙට්කෝ එකට ඉඩ ලබා දුන්න
දුන්නත් මේ මොහොතේ ප්‍රායෝගිකව ඒ ලංවීමට කළ නොහැකි බොරු මනස්ගතයක් යයි ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරු කියා සිටිති. ජනතාව පිනවීම සඳහා තෙල් සංස්ථාව එවැනි ප්‍රකාශ කළත් බන්ධනාකාරවලට ඉන්ධන මිලදී ගැනීමට විදුලි බල මණ්ඩලයේ සතුව ඩොලර් නොමැති බවත් විදුලි බල මණ්ඩලයේ කටයුතුවත් හරිහැටි කරගත නොහැකිව තිබියදී ඉන්ධන ආනයනය කිරීමට යෑම විහිළු සැපීමක් පමණක් බවත් ඔවුහු ප්‍රකාශ කරනවා. ඒ අතරදී විදුලි බලාකාර සඳහා ඩීසල් නැප්තා දැවිතෙල් අවශ්‍ය වන අතර වත්මන් අර්බුදය හමුවේ ඒවා ගැනීමට නොහැකි වනු ඇතැයිද ප්‍රකාශ කළ තියෙනවා. ලබන ජුලි මාසයේ වන විට නොරොච්චෝල ගල්ලංගුරු බලාකාරයට අවශ්‍ය ගල්ලංගුරු සංචිතත් අවසන් වන බවත් මේ වන විට ගල්ලංගුරු සපයන සැපයුම්කරුවන්ද මෙරටට ගල්ලංගුරු ගැනීම ප්‍රතික්ෂේප කරන තැනට පත්ව සිටින බවත් ඉංජිනේරුවරු ප්‍රකාශ කළ තියෙනවා. මේ සම්බන්ධයෙන් ලංවිම උපසභාපති නලින් දිලංගකෝන් මහතාගෙන් ප්‍රශ්න කළාම මේ මාතත් කියා සිටියේ කඩිමුඩියේ ඉන්ධන ආනයනය කිරීමට නොහැකි බවයි. ඒ පිළිබඳ මූලික අධ්‍යයනයක් ආරම්භ කර ඇතැයිද එලෙස ඉන්ධන මිලදී ගැනීමට ගියත් දීර්ඝකාලීන ණය පදනමක් මත ඒ සිදු කිරීමට සිද්ධ වෙන බවත් ඒ මහත්යත් කිව්වා කියලා ඔන්න දැන් ප්‍රකාශ කරලා තියෙනවා. අර මේවා හිතුමන අපිට මේ එකපාරම කරන්න පුළුවන් දේවල් නෙවෙයි. LC ඕපන් කරන්න ඕනේ, ඩොලර් තියෙන්න ඕනේ. මේ දේවල් ආනයනය කරන්න ඉතින් අර විධිමත් ක්‍රමවේදයක් තියෙනවා. මේකට ටික කාලයක් ගත වෙනවා. අර හිතුව ගමන් මේ දේවල් කරන්න බැහැ කියන කාරණාව තමයි සඳහන් වෙන්නේ. ඔය අතරදී සමීර අද මව්බිම කියනවා මේ ඇමතිතුමා කියන කතාවක්, උදේ ගමන් පිළ මහත්තයා කියන කතාවක්. එතුමා කියනවා මේ මුදල් ඇමතිතුමාගෙන් එතුමා ඉල්ලීමක් කළා තියෙනවා. ඔය තෙල් වලට ගහලා තියෙන බදු ටික අයින් කරලා දෙන්න කියලා. අපි දැක්කා ඊ දවසෙත් මේ පිළිබඳව ජාතික පුවත්පත් වාර්තා කළා. අද මව්බිම කියනවා මේ විදිහට තෙල් බදු ඉවත් කරන්න ගම්මන්පිල බැසිල්ගෙන් ඉල්ලයි. ඒ තමයි ප්‍රධාන පිටුවේ පළ කරලා තියෙන තවත් ප්‍රවෘත්තියක්. විනිතායම් ගමගේ මේ පුවත ලියන්නේ. අපි වැඩිදුර තොරතුරු වලට අවධානය යොමු කළොත් එහෙම මේ විදිහට කියනවා. දැන් ගම්මන්පිල ඇමතුමා මුදල් අමාත්‍යතුමාගෙන් තමයි මේ ඉල්ලීම කළා තියෙන්නේ. ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල ප්‍රකාශ කළා තියෙනවා. මේ වන විට ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කර දෙන ලෙස රජයෙන් ලිඛිත ඉල්ලීමක් කළ බවත් මිල ඉහළ දැමීම සිදු කරන්නේ ලබා දෙන බදු සහනයට අනුව බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා තියෙනවා. මේ වැඩියෙන් බදු සහන දුන්නොත් ඉන්ධන මිල ටිකකින් පොඩි ගානකින් තමයි වැඩි කරන. හැබැයි අඩුවෙන් බදු සහන දුන්නොත් ඉතින් ඒ ඉතිරි මුදලත් ජනතාවට දරන්න වෙනවා. වැඩි මිලක් අය කළා ඉන්ධන ලබා දෙන්න සිද්ධ වෙනවා කියන කාරණාව තමයි එතුමා කියන්නේ. ලබා දෙන බදු සහනයේ කොපමණද යන මෙන්ම ඉන්ධන මිල කොපමණකින් ඉහළ දමනවාද යන තීරණය කළ යුත්තේ මුදල් අමාත්‍යාංශය මගින් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා තියෙනවා. කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ දැමීම සිදු කරන දිනය දැන්ම පැවසිය නොහැකියයිද ඒ ප්‍රකාශයට පත් කරන දිනේ රාත්‍රී 10න් පසු ඉන්ධන හල් වෙත දැනුම් දෙන බවත් ඒ රාත්‍රී 12 සිට ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා තියෙනවා. ඔය සමහර ඉන්ධන හල් නම් සමීර මේ දැම්මම බලාගෙන ඉන්නවා මිල වැඩි කරයි කියලා. දැන් ඔය සිපෙට්කෝ ඉන්ධන හල් වලට එහෙම ගියාම තෙල් නෑ හොයාගන්න. මේ ෂෙඩ් එකේ නැත්තම් මේ පිරවුම් හලේ තෙල් තියෙන ඕන් තරම් ටැංකි වල. හැබැයි ඒවා නිකුත් කරන්නේ සමහර මේ ඉන්ධන පිරවුම් හල් රෑ 7-8 වෙනකොට වහලා දානවා. හේතුව දැන් මේ රෑ 10න් පස්සේ තමයි ගාන වැඩි වෙනවා කියලා කියන්නේ. ඒ අතරදී රෑ 12න් පස්සේ ඉන්ධන මිල වැඩි කරන්න නියමිතයි. දැන් තාම දවසක් පිළිබඳව මේ අනාවරණය වෙන්නේ නැහැ. ඉතින් අපි දකිනවා ඔය තෙල් පිරවුම් හල් වල ගොඩක් අය තෙල් හංගගෙන ඉන්නවා. මොකද අඩු මිලට අරගෙන වැඩි ලාභයක් තියාගෙන මේ දේවල් ඉක්මනටම විකුණ ගන්න බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. ඉතින් මේකත් ලොකු ප්‍රශ්නයක්. තෙල් නෑ කියලා ලණු ඇදගෙන හිටියට අපි දන්නවා තෙල් තියෙනවා කියලා. විරාමයකට යනවා. ආයි තොරතුරු කියන්න ලෑස්ති. හාල් කොහොමද ගණන්? ඉතින් වෙළඳ පොළට ගියාම ඔබ දන්නවා ඇති ගණන් මෙනු මේ දවස්වල එක එක උරවල දාලා තියෙනවා. ඒ සමහර කවරවල තියෙන විදිහටම අපිට තේරෙනවා මේක නම් ලංකාවේ හාලක් නෙමෙයි කියලා. ඉතින් ඒවා ගණන් අඩුයි. ලංකාවේ හාල් ගණන් වැඩි හැම ප්‍රශ්නයක්. ඒ හාල් සමීර කවරවල දාන්නේ මොනවාද? ඒ රටින් ගේනේ සමහර ඒවා තියෙනවා නේද? කවරවල දාලා ඒ ලේබල් පිටින්ම තියෙනවා. ඉතින් අඳුර ගන්න ලේසි. හාල් ගැන දන්න අය ඕන කෙනෙක් දන්නවා මේක රට හාල, මේක ලංකාවේ හාල කියලා. ඉතින් රටින් හාල් ගෙන්නවා කියලා ලංකාවේ හාල් වල මිල අඩු වුණාද කියන ප්‍රශ්නේ මතුවෙනවා. රටින් හාල් ගෙන්නුවේ මිල යම් ආකාරයකින් අඩු වෙයි කියලා. හැබැයි අඩු වුණාද කියන ප්‍රශ්න හිත මතුවෙනවා. මේ අතරේ තමයි වාර්තා කරන්නේ අරුණ පත්තරේ පාරිභෝගිකයාගේ ආරක්ෂාවට සිටින සතොසට රට හාල් කිලෝවකින් රුපියල් 18ක ලාභයක් හම්බ වෙනවා. වාණිජ්‍ය නීතිගත සංස්ථාවට රුපියල් 5ක් යනවා. කෝටි 600ක ලාභ ලැබුවා කියලා සතොස සභාපතිතුමා කියලා තියෙනවා. පාරිභෝගිකයන්ට මේ විදිහට මේ සහන මිලට භාණ්ඩ අලෙවි කිරීමට තියෙන සතොස ආයතනයේද සම්බසහල් කිලෝවකින් රුපියල් 18ක ලාභයක් ලබා ගන්නා බව අනාවරණය වෙනවා කියලායි අරුණ වාර්තා කරන්නේ. ඒ අනුව ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ශ්‍රී ලංකා වාණිජ්‍ය නීතිගත සංස්ථාව සම්බසහල් කිලෝවක් රුපියල් 105කට මිලදීගෙන කිලෝවක් 110 බැගින්. ඒ කියන්නේ ඒගොල්ලන්ට යනවා
රුපියල් 5ක මුදලක් මේ අතරේ තමයි කෝටි 600ක ලාභයක් ලැබුවා කියලා සතුෂ සභාපතිවරයා සඳහන් කරන්නේ. ලාභ ලබන්න නැතුව ආයතන අරගෙන යන්න බෑ. හැබැයි ඉතින් මහජනතාව පීඩාවට පත් වෙලා හාල් මිල වැඩි වෙලා ලාභ ලබනවා නම් සතොස කියන්නේ පාරිභෝගිකයන්ට සහන මිලට බහඬ දෙන්න තියෙන තැනක්, බඩු දෙන්න තියෙන තැනක්. ඉතින් එහෙම තැනකින් සහන අපි තවදුරටත් අපේක්ෂා කරමින් ඉන්න වෙලාවක මේ වගේ ලාභයක් ලබනවා නම් ඒක ප්‍රශ්නාර්ථයක්. හැබැයි ලාභ නැතුවත් ආයතන දුවන්න බෑ. ඒක ප්‍රායෝගිකයි. කාරණේ ඔබ දන්නවා. අරුණ කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වාර්තා කරනවා. මේ සියල්ලත් එක්ක ඊළඟ කන්නේ යල කන්නේ එන්නේ මහ කන්නේ ඉවරයි. දැන් මේ වෙද්දී කුඹුරු අස්වනු නෙලා ගැනීමේ කටයුතු සමහර ප්‍රදේශවල ඉවරයි. අම්පාරේ වගේ තමයි ලංකාවේ මුලින්ම වගා කරන්නේ සහ අස්වනු නෙලන්නේ. ඊට පස්සේ විවිධ ප්‍රදේශවල මේ ආකාරයෙන් මේ අස්වනු නෙලීම ආරම්භ කරලා තියෙනවා. මේ අතර ඊළඟ කන්නේ මොන වගේද? හරියට පොහොර ටික වෙලාවට හම්බ වෙයිද? තාක්ෂණික ඥානය හම්බ වෙයිද? ඒ වගේම කෘෂි රසායනික ද්‍රව්‍යද නැත්නම් කාබනික පොහොරද මොනවාද හම්බ වෙන්නේ? ගොවි ජනතාව ඉන්නේ ප්‍රශ්නාර්ථයක. මේ අතරේ තමයි අද වාර්තා කරන්නේ හැම කුඹුරකටම හමුදාවෙන් බහිනවද ප්‍රශ්නාර්ථයක් එක්ක මේ දවස්වල ඔය සමහර තැන්වල කතා වෙනවා. අද අරුණ පත්තරේ හරි ලස්සනට අනුපමා ගල්කඩවල මේ කතාව ලියලා තියෙනවා. මහකන්නේ වගා කටයුතු බොහෝ දුරට අවසන්ය. ඉදිරියට පැමිණෙන්නේ යලකන්නේයි. කෘෂි කර්මාන්තයේ මත ජීවනෝපාය මාර්ග සකස් කරගත් කුඹුරු උතුරු මැද වයඹ උතුරු නැගෙනහිර ඌව මධ්‍යම සබරගමුව සීම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්පහ කළුතර යන දිස්ත්‍රික්කවල මේ වන විට වගා කටයුතු සඳහා නැවත බිම් සකස් කිරීම ආරම්භ කිරීමට සූදානම්ය. ඔය අල්ලපනල්ලේ ගමේ ගොඩේ කඩේපිල ඇහෙන්නේ හරි අපූරු කතාවක්ය. ආන්න යලකන්නේට අපිට කුඹුරු කර දෙන්න හමුදාව කුඹුරට එනවායි කියන්නේ. මේ පයින්ඩේ ගැන හරියට වහුන් දන්නේ වහුන් නොදත් බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ අනේ අපොච්චි අපිටත් දැන් හමුදාවේ අනදීම යටතේ කුඹුරු කොටන්න සිද්ධ වෙයිදෝ කියාය. හරි ලස්සනට ලියලා තියෙනවා. ඉතින් මේ කතාවට මුල යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියූ කතාවයි ඉදිරි යලකන්නේදී කියන්නේ මාර්තු සැප්තැම්බර් ගොවින්ට උපරිම ලෙස සහාය වීම සඳහා රට පුරා සෑම කුඹුරකටම වගා බිමකටම හමුදා නිලධාරියෙකු බැගින් යොමු කරන බව ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා තිබුණේය. රට්ටොන්ට ගමරාල කපුට 7ක් වමනේ කලා වගේ වන්නට වැඩි වෙලාවක් ගතවන්නේ නැති හන්දා කතාව අන්තිමට කඩමණ්ඩියට හරියට එනකොට ආන්න හමුදාවෙන් කුඹුරු කරන්න එනවලු කියාය. මේ ආකාරයෙන් කඩමණ්ඩියට කතාව වෙවිලා තියෙන්නේ. ඒ කියන්නේ හමුදාවෙවිත් ගොවියන්ගේ කුඹුරු කැටිල්ලක් ගැන නම් නොවන බව යුද හමුදාව කියනවා. දශක ගණනාවක ඉඳලා යුද හමුදාවත් කෘෂි කාර්මික වැඩවලට සම්බන්ධ වුණා. ඒ අතරේ වසරකට පමණ ඉහතදී යුද හමුදාවට අලුත් ඒකකයක් එකතු වුණා. එය හඳුන්වන්නේ යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් රෙජිමේන්තුව කියලා. එහි ඇතැම් නිලධාරීන් කෘෂිකර්මය හා ඒ ආශ්‍රිත විෂයන් පිළිබඳ උපාධාරීන්. ඒ අතරේ කාබනික ගොවිතැන සඳහා කාර්යසාධක බලකායක් යුද හමුදාපතිවරයාගේ මූලිකත්වයෙන් ජනාධිපතිතුමා පිහිටෙව්වා. දැන් මේ අංශ කරන්නට හදන්නේ රට පුරා කරන කුඹුරුවලදී කුඹුරු ගොවිතැන්වලදී ගොවියන්ට මුහුණ පාන්නට සිද්ධ වන දුෂ්කරතාවලට ඒ කටයුතු සොයා බලා කර දෙන්නට රජයේ වගකීම් පැවරී ඇති ඒ නිලධාරීන් අදාළ ආකාරයෙන් සම්බන්ධ කරන්න සහාය ලබා දෙන්න තමයි හමුදාව මේ ආකාරයෙන් කටයුතු කරන්නේ. හැම කුඹුරකටම හමුදාවෙන් බහිනවද ප්‍රශ්නාර්ථ ගමේ ගොඩේ කතා වෙන එකට නියම උත්තරයක් අද මේ ලිපිය තුල තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ ආකාරයෙන් ඔබට ඒ ගැන කිව්වේ. සමීර හමුදාව ගැන කියනකොට සමීර මේ හමුදාව ඉන්න ඇත්තන්ට මහා ලොකු විනයක් තියෙනවා. ඒ විනය පුරුදු කරන්නේ හමුදාව ඇතුළේ මාස ගානක ට්‍රේනින්ග් එකක් නැත්නම් පුහුණුවක් තියෙනවා. ඒ පුහුණුවේදී විනය ගොඩ නැගෙනවා. අපි දන්නවා මේ විශේෂම දැන් හමුදාවෙන් වගා කරන කුඹුරු වල අස්වැන්නත් වැඩි. හේතුව මොකද්ද? සමහර වෙලාවට මේ ගොවින් පහුගිය කාලේ විවිධ දේවල් කිව්වට කාබනික පොහොර තමයි පාවිච්චි කරන්නේ. මෙහෙම පාවිච්චි කළා හමුදාවේ අයට පුළුවන් නම් ඉහළ අස්වැන්නක් ගන්න. ඇයි ඉතින් සාමාන්‍ය උදවියට බැරි අර විනය කියන දේ බොහොම වැදගත්. මේ සමීර කොරියාවට ගියාම එහෙම කොරියාවේ මේ අපි දකිනවා මේ තරුණීන්ට හමුදා පුහුණුව අනිවාර්යයි. වසර 2ක හමුදා සේවයක් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි රටේ විනය හැදෙන්නේ. අනික් මිනිස්සුන්ට ගරු කරන එක. එතකොට සමාජයක් විදිහට ජීවත් වෙන කණ්ඩායම් හැඟීම මේ හැමදේම වර්ධනය කරන්නේ තරුණ අවදියේ ඉඳන්ම. ওই කණ්ඩායම් හැඟීම තිබ්බනම් කොච්චර දුර යන්න පුළුවන්ද අපේ රටට? ඔය අතරේ මේ හාල් මිල ටිකක් වැඩි කියලා කිව්වා. ඊළඟට නගින එක ගැන අද දවසේ මව්බිම් පුවත්පත තොරතුරු කිහිපයක් කියනවා. දැන් හාල් මිලත් ඉහළ නැගලා තියෙන්නේ. අතරදී ඊළඟට නගින එක මොනවද කියලා මව්බිම් පුවත්පත මේ විදිහට ලියලා තියෙනවා. සිරස්තලයේම ඊළඟට නගින එක මේ තරිඳු තමයි මේ පිළිබඳව ලියන්නේ. විශේෂම පහුගිය කාලේ අපි දැක්කා විවිධ භාණ්ඩවල මිල වැඩි වෙනවා. දැන් තෙල් මිල ඉහළ ගියොත් එහෙම නැවත වතාවක් කෙළවලු මිලද ඉහළ යනවා. තේ ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත මහත්මයා ලක්බිමට කියලා තියෙන. දැන් මේ දවස්වල නම් ටිකක් එළවලු මිල අඩු වෙලා තියෙනවා. පහුගිය කාලේ පොහොර නැති හින්දා එළවලු හැදුන්නේ නැහැ කියලා එළවලු මිල වැඩි කළා. හැබැයි දැන් පොහොර දෙනවයි කියපු ගමන්ම අපි දැක්කා වෙළඳපොළට ඇවිල්ලා තිබ්බ එළවලු මේ දේවල් කොහොමද වැවුනේ කියලා හිතා ගන්නවත් බැරි තරමටම මේ බොහොම සාරවත්ව හැදිලා තිබ්බා. දැන් වගාවන්ට අවශ්‍ය
වර්ෂාව නොමැතිවීමෙන් ඒ සඳහා ජලය ලබා දීමට තෙල් මගින් ක්‍රියාත්මක වන යන්ත්‍ර යොදා ගැනීමට සිද්ධ වෙලා තියෙනවා කියලා ගොවීන් ප්‍රකාශ කළ තියෙනවා. වෙළඳපොළෙහි පවතින ඇතැම් පොහොරවල මිල ගණන් විශාල වශයෙන් වැඩිවීම මත නිෂ්පාදනය සඳහා වැය වෙන වියදම දවසින් දවස වැඩි වෙනවා කියලා මේ ගොවි සංගම් සභාපතිතුමෙක් සඳහන් කළ තියෙනවා. මෙරට ගොවීන් දිරිමත් නොකොට වෙනත් රටවලින් ගෙන්වෙන ඇතැම් එළවලු සහ පළතුරු බොහොමයක් හිතකර නිෂ්පාදන දැයි සොයා බැලිය යුතු බවද ඔහු ප්‍රකාශ කළ තියෙනවා. ගොවීන් වෙනුවෙන් ගෙන්වන එළවලු බීජ බොහොමයක් ගුණාත්මක මට්ටමින් නැතයිද ඔහු සඳහන් කළ තියෙනවා. හයිබ්‍රිඩ් එළවලු සහ පළතුරු වලට වර්තමානයේ පවතින ඉල්ලුම් මත ඊට යොමුවද ඉන් මතුවන ලෙඩ රෝග පිළිබඳ මිනිසුන් දැනුවත් විය යුතු බවද ප්‍රකාශ කළා තියෙනවා කියලා අද මව්බිම් පුවත්පතට ওই විදිහට ලියලා තියෙනවා. දැන් ඉස්සරහට මේ එළවලු මිලත් ආයි වැඩි වෙයිද ප්‍රශ්නාර්ථ ලකුණක් එක්ක තමයි මේ පුවත ලියවෙන්නේ අද මව්බිම පුවත්පතට. අපි යනවා මේත් එක්කම වර්ජන මොන ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ඒ ගැන යම් ආකාරයක සංගණනයක් කරලා තියෙනවා. ඒ අනුව අද අරුණ වාර්තා කරනවා ජනවාරි ආණ්ඩුවට එරෙහිව විරෝධතා වර්ජන 99ක් කරලා තියෙනවා කියලා මේ ජනවාරි මාසෙ විතරක්. ඉතින් ආණ්ඩුවට එරෙහිව ගත වූ ජනවාරි වල මේ තරම් ප්‍රමාණයක් වර්ජන සිද්ධ කරලා තියෙනවා කියලායි අරුණ වාර්තා කරන්නේ. මේත් එක්ක ඉදිරියේදීත් අපි මේ යම් විදියක වර්ජන කරනවා කියලා එහෙන් මෙහෙන් වෘත්තීය සමිති කියනවා අහන්න දකින්න ලැබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ විරෝධතා 17ක් කරලා තියෙනවා. සමගි ජන බලවේගයේ විරෝධතා 1ක්. ඒ වගේම සරස විසුන්ගේ උද්ඝෝෂණ 22ක්. සරස විසුන් තමයි වැඩිපුරම බහැලා තියෙන්නේ. ඒ වගේම වෘත්තීය සමිති විරෝධතා 43ක් මේ අතර තියෙනවා. පහුගිය වසර තුල විරෝධතා හා උද්ඝෝෂණ 10016ක් කරලා තියෙනවා. එයින් 535ක් දේශපාලන පක්ෂවල වෘත්තීය සමිති වලින් 182ක් වෘත්තීය සමිති වලින් සිවිල් සංවිධාන වලින් 157ක් මේ ආකාරයෙන් විරෝධතා කරලා තියෙනවා. මේ සියලු විරෝධතා අවසානයේ මේ නාස් වෙන්නේ මානව ශ්‍රමය, මිනිස් ශ්‍රමය. ඉතින් මේවා කොහොමද අනිත් පැත්තට ලබා ගන්නේ? රටක පැවැත්ම තීරණය කරන්නේ නැත්නම් වර්ධනය ඉහළ ඉදිරියට යාම මේ සියල්ල තීරණය කරන්නේ මානව හැසිරීම එක්ක, ඒ පැය ගන්නත් එක්ක, වැඩ කරන පැය ගන්නත් එක්ක. අපි දකිනවා දැන් හොඳම කතාව මේ අස්වැන්න නෙලන කාර්යය. සමහර කුඹුරු වල හරිම ලස්සන්ට වගාව පැහිලා උඩට ඇවිල්ලා ඉතින් කුඹුරු කරනවා. ඒ ගොවියෝ හරිම සතුටෙන් ඉන්නවා. හැබැයි සමහර තැන්වල කුඹුරු වලට ගියාම අස්වනු නැහැ. ඒව පීදිලා නැහැ. හේතුව කුඹුරු වලට ගොවීන් ගියේ නැහැ. ගොවීන් සමහර අය උද්ඝෝෂණ වලට ආවා. හැබැයි උද්ඝෝෂණ වලට එන්නේ නැතුව කුඹුරු කරපු ගොවීන්ද අර සතුටෙන් ඉන්නේ කියන ප්‍රශ්නාර්ථය මතුවෙනවා. කෙසේ නමුත් ඊළඟ කන්නේවත් සාර්ථක කරගන්න ඕනි කරන අඩුපාඩු වුණානේ. හැම අංශයකින්ම බලධාරීන් මේ සඳහා යම් අවධානයක් යොමු කරා නම් ඒ නිසියාකාර ක්‍රමවේදයන් ගොවි ජනතාවට ලබා දුන්නා නම් ඒගොල්ලෝ උද්ඝෝෂණ කරන්න පාරට එන්නෙත් නැහැ. පෝර හරියට ලබා දුන්නා නම් ඒගොල්ලෝ උද්ඝෝෂණ කර කර ඉන්නෙත් නැහැ. ඉතින් ඒ අනුව මේ ගැටලු සියල්ල විසඳගෙන ඊළඟ කන්නේට යනවා නම් ඒක තමයි වටින්නේ. මේ අතරේ අද ලංකාදීපයට ගියාම වාර්තා කරනවා ආණ්ඩුවේ 15ක් ස්වාධීනව ඉන්න තීරණයක කියලා. ස්වාධීනව ඉන්නවලු රජයට සම්බන්ධ මන්ත්‍රීවරුන් හා රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් ස්වාධීනව කටයුතු කිරීමේ තීරණයකට එළඹෙන්න සූදානම් කියලායි වාර්තා කරන්නේ. ඉතින් අර කුරුල්ලෝ වගේ තමයි දැලට අහු වුණාම උස්සගෙන ගිහිල්ලා ඔක්කොම එකට යනවා. හැබැයි දැලෙන් නිදහස් වුණාට පස්සේ ආපහු වෙන් වෙන් ඉන්න කටයුතු කරනවා. එහෙම එකක්ද මේ වෙන්නේ? ඔක්කොම එකට ගමනක් යන්න අත්සන් කරලා givisum ගහගෙන එළියට ඇවිල්ලා ජනතාව වෙනුවෙන් මොරහඬ දීලා කෑ ගහලා ඊට පස්සේ මේ විදිහට වගකීම් වලින් නිදහස් වෙන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ජනතාව අතේ තමයි ඒගොල්ලන්ගේ අනාගතය තීරණය කරන්නේ මොකද්ද කියලා ජනතාව තීරණය කළයි. කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් අද ලංකාදීපය තොරතුරු මේ විදිහට වාර්තා කරනවා. ඉතින් මේ ස්වාධීනව ඉන්නවා කියන කාරණයත් එක්ක අපි නජිත් ගිය සතිය ආදරය ගැන කතා කරන්නේ නේද? වැලන්ටයින් ප්‍රේමණීය වැලන්ටයින් ගෝල් ෆේස් එකේ ලංකාවේ ලොකුම වැඩිම පිරිසක් සහභාගී වුණ වැලන්ටයින් දවස තමයි ගිය වැලන්ටයින් දවසේ. ඉතින් එහි ලස්සන තැන් පෝට් සිටියේ පැවැත්වුණේ. ඒ ලස්සන තැන් අද හවස 4ට ඔබට බලන්න පුළුවන්. අද හවස 4ට දැන් අපි මේ කපල් 100ක් අතරින් කපල් 5ක් තෝරගත්ත නැත්නම් යුවල 5ක් තෝරගත්තා. මේයට ගුවන් සවාරියක් දෙනවකෝ. ඒ ගුවන් සවාරිය ගියා අද 4ට ඔබට බලන්න පුළුවන් මේ අය කොහොමද ගුවන් සවාරියේ යෙදුනේ කියලා. අපිට පුළුවන් විරාමයක් ලබා ගන්න.
පූජිත් මහත්තයයි හේමසිරි මහත්තයයි නිදහස් වුණා සමීර සියලු චෝදනා වලින් අද මව්බිම ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන මේ පුවත විත්ති වාචිකවත් නොකැඳවා චෝදනා 855කින් හේමසිරි පූජිත් නිදොස් කොට නිදහස් කියලා අද මව්බිම ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා චෝදනා 855කින් හේමසිරි පූජිත් නිදොස් කොට නිදහස් චෝදිතයන් වරදකරුවන් කරන තරම් සාක්ෂි ප්‍රමාණවත් නැහැ මෙවැනි අපරාධයක් ගැන නිසි විමර්ශනයකින් තොරව නඩු පැවරීම අනුමත කරන්න බෑ දේශපාලන අධිකාරියක් පවතිද්දී රාජ්‍ය නිලධාරීන්ට පමණක් මෙලෙස නඩු පැවරීම යුක්ති සහගත නැහැ. විත්තිකරුවන් අත්අඩංගුවට ගැනීම පවා ගැටලු සහගතයි. නඩුව ගොනු කිරීමට පෙර නීතිපති දෙවරක් සිතා බැලිය යුතුව තිබුණා කියලා මේ නඩුවේ ඒ නඩුකාර මේ උන්වහන්සේලා ඒ විදිහට කියලා තියෙනවා. විශේෂයෙන්ම දැන් මේ පිළිබඳව අපි දැක්ක පහුගිය කාලේ ලොකුවට අවධානය යොමු වෙනවා. ඉතින් මේ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන්න කටයුතු කළා තිබ්බා. හැබැයි එහෙම අපේ ඒ උසාවි තීන්දුව ලබා දුන්නත් මේ තීන්දුව ගැන හෙච්චර සතුටක් නැහැ කියලා අපි දැක්ක කාදිනල් හිමිපාණන් පවා පහුගිය දවස්වල කියලා තිබ්බා. ඒ අතරදී අදවසේ මව්බිමම කියනවා මේ කාරණා පිළිබඳව කතෝලික සභාව බලාපොරොත්තු අත්හරී කියලා අද මේ විදිහට ප්‍රධාන පිටුවේ සිරස්තලයක් විදිහට ලියලා තියෙනවා. කතෝලික සභාව බලාපොරොත්තු අත්හරී පාස්කු ප්‍රහාරී වින්දිතයන්ට යුක්ති ඉටු කර ගැනීමට ඉදිරියේදී ගත හැකි නෛතික ක්‍රියාමාර්ග පිළිබඳව වැඩපිළිවෙලක් සැකසීමට කතෝලික සභාව මුල් වී ක්‍රියා කරන බවට වාර්තා වෙනවා. වින්දිතයින්ට සාධාරණයක් ඉෂ්ට කිරීමට රාජ්‍ය පාලනයේ දිගින් දිගටම අසමත් වීම හේතුවෙන් මෙසේ විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු වෙතයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළා කියලා ওই විදිහට ලියලා තියෙනවා. දැන් රාජ්‍ය පාලනය කරන රජයේ ඇත්තොත් අධිකරණය පිළිබඳව විශ්වාසයක් තියාගෙන ඉන්නවා. ඉතින් අධිකරණයේ තීන්දුවක් ලබා දීලා තියෙනවා. ඒ තීන්දුව ගැන කතෝලික සභාව නොසතුටට පත් වෙලා ඉන්නවා වගේ අපිට පේන්නේ. ඒ කොහොම වුණත් ඊයේ දවසේ අපි දැක්කා කාදිනල් හිමිපාණන් මේ පිළිබඳව අදහස් පළ කරන පාස්කු ප්‍රහාරය පිළිබඳව මේ වින්දිතයන්ට තවමත් සාධාරණ ඉටු වෙලා නැහැ කියලා අපි බලමු. මේ ප්‍රහාරය පිටිපස්සේ කෙලින්ම හිටියේ මුස්ලිම් අන්තවාදීන් පිරිසක්. නමුත් මේ ප්‍රහාරය සිදුවෙනවා කියන එක පිළිබඳව හොඳින් දැනගෙන හිටියා බුද්ධි අංශවල නිලධාරීන්, පොලිසිය උසස් නිලධාරීන්. එම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ මේ පිළිබඳව පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. ඒ කොමිෂන් සභාවේ දුන්නු සාක්ෂි සංගවා තැබීමට ඉස්සෙල්ලා හිටපු රජයත් දැන් ඉන්න රජයත් කටයුතු කරලා තියෙනවා. යාපනයේ උත්සවයක් තිබුණා පහුගිය දවසක. ඉතින් එතෙන්දී ඩලස් අලහ පෙරම ඇමතුමා කිව්වා හරි ලස්සන කතාවක්. එතුමා නම් එහෙමත් දාලා තිනවා දරුවන්ට. ඒක දරුවෙකුට නමක් දානවා මායා කියලා. මාතර යාපනය තේරුම ඒත් එක්ක හරි ලස්සන කතාවක්. එතුමා කියනවා සංහිඳියාවේ වටිනාකම. අපි බලමු. ජාතික සමගිය ගොඩනැගීමේදී දේශපාලඥයාට වඩා වැඩි කාර්යභාරයක් මාධ්‍යවේදියාට සහ කලාකරුවාට කළ හැකිව තියෙනවා. ලෝක ඉතිහාසයක ඔප්පු කරලා තියෙනවා. දැන් ඔබේ යම්කිසි ආකාරයක ඔබේ එකඟතාවයක් ප්‍රකාශ නොකරන්නට ඔබ යම් සංකේතයක් සහිතව මෙතෙන්ට අවිල්ලා තියෙන්නේ. ඒ වෙනස් වූ අදහසට අපි ගරු කරනවා. ඒකෙන් අපි ඔබත් එක්ක තරහ වෙන්නේ නැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ මූල ධර්මයක්. ඒ විසංවාදය රටක ඉදිරි ගමනට අවශ්‍යයි. විසංවාදයේ අවසාන එකඟතාවයක් තියෙනට. අපේ ඉතිහාසයේ ගැටලුව උනේ විසංවාදයේ හැමදාම පැවතුණා එකඟතාවයක් නැතුව. අපි දැන් මෙතනත් මේ මොහොතේ මේ වේදිකාවෙත් කතා කරා මාධ්‍යවේදී හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. ඇයි ඒක බලාපොරොත්තු වෙන්නේ? සිංහල භාෂාව මව් භාෂාව කරගත් පුරවැසියා තේරුම් ගන්නට ඕන දමිළ භාෂාව මව් භාෂාව කරගත්තු මගේ සහෝදරයා කොහොමද කල්පනා කරන්නේ? ඒ වගේම දමිළ භාෂාව මව් භාෂාව කරගත්තු පුරවැසියා කල්පනා කරන්නට ඕනේ මගේ සහෝදර භාෂාව සිංහල භාෂාව පාවිච්චි කරන කෙනා කොහොමද මේ දිහා බලන්නේ? ඉතින් අපි මේ විදිහට අපේ රටේ සංහිඳියාව ගැන කතා කරද්දී ලෝකේ ඊළඟට යන්නේ ඊළඟ ලෝක යුද්ධයකටද රුසියානු යුක්‍රේන අර්බුදයත් එක්ක ඇමරිකාවත් යම් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම රුසියාව යම් අත්දැක බැලීම් කරනවා මේකත් එක්ක. මොකද්ද ඊළඟට ලෝකෙ වෙන්නේ මේ ගැන ඔබට දැනගන්න පුළුවන්. ජේෂ්ඨ මාධ්‍යවේදී මොහන් සමරනායක මහත්මයා ලෝවට අරගෙන එනවා. මේ අතරේ ක්‍රීඩාව ගැන කතා කරන්න ඕනේ. අද ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු මේ අවසන් තරගය පැවැත්වෙන අවසන් මහා තරගය නෙමෙයි අවසන් තරගයේ T20 මැච් 5යි. ඉතින් මේ මැච් 5න් අන්තිම තරගය අද පැවැත්වෙන්නේ 4ක් තිබුණා. 4ම අපි පරාජයටපත් වුණා. කෙසේ නමුත් මේ පරාජයන් සියල්ල එක ඊළඟට යන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට. ITN ඔස්සේ එක අපි සජීවීව ඔබට පෙන්වන්න ලෑස්ති කරලා තියෙනවා. පරාජය තමයි ජයග්‍රහණයක් බවට පත් වෙන්නේ. ඉතින් පරදින කෙනා තමයි දිනන්නේ. අපි දිනන්න ජවය දෙමු ITN එකත් එක්ක එකතු වෙලා. අපි නිල විකාශකයන් විදිහට මුළු රටටම සුපැහැදිලිව මැචස් පෙන්වන්න 5ක් තියෙනවා. T20 3යි, ඒ වගේම ටෙස්ට් මැචස් 2යි අපි පෙන්වන්න ලෑස්ති.
අපි කාටුන් බලන් කියන්න ලෑස්ති වුණේ කාටුන් බලමු සමීර අද සිළුමන පුවත්පතේ කාටුනේ සිම්පල් මෑන් එඩි ක්ලික් කාටුනේ මේ නාට්‍ය ගැන කතා වෙන්නේ දෙන්න දෙමාල්ලෝ මේ ගෙදර ටීවී එක ඉස්සරහට ගිහිල්ලා ඒ නාට්‍යයේ පිටපත ලිව්වෙත් අර පහුගිය කාලේ කිඹුලා කාපු නාට්‍යයේ පිටපත ලියපු අයමද දන්නේ නෑ නේද කියලා අහනවා. ඉතින් ඒ නාට්‍යයත් අපිට මතකයි මේකත් නාට්‍යයක්. ලංකෝනිස් පියල් සමරවීරගේ ලංකාදීප අතරේ තියෙන පොකට් කාටුන් එක මේ විදිහට දෙන්නෙක් අතර කතාවක් ඇවිල්ලා කියනවා එදා මිදි පොකුර කඩා නොගත්තේ මිදි ඇඹුල් හින්දායි කියලා කිව්වේ නරියෙක්නේ. මෙදා අධිභාරබද්ධ අයින් කළේ රජය සංවේදී වුණ හින්දායි කියලා කිව්වේ දේශපාලඥයින්නේ කියලා ඔන්න කියනවා. මේ සිල්විනි පුවත්පතේ ඩික්ලික් අඳින තවත් කාටුනයක් බලන්න කොරෝනා ආර්ථික ගැටලු ඩොලර් හිඟේ බලශක්තිය මේ තමයි ඉස්සරහට යන්න තියෙන පාරේ අභියෝග දැන් අතකුත් දාලා මේක නවත්තලා ඉන්නවා එන්න අපි එකමුතුව රට දිනවමු කියලා දේශපාලකතුමන්ලා අත දාලා කියන අතරදී සෞඛ්‍ය ප්‍රශ්න ඒ වගේම ගොවියාට සහන මේ සහන දෙන්න කියලා ඉල්ලනවා එක එක විරෝධතා තියෙනවා මේ ගමන අඩාල කරන්න තමයි ගොඩක් උත්සාහ කරන්නේ බොහෝ දෙනෙක් එකතු වෙලා එහෙම අඩාල කරන්න ඉස්සරහට හරි එපා කියලා තමයි අපි MD වීරරත්නගේ කාටුන් එකක් තියෙනවා මැද පිටුවේ තියෙන ප්‍රධාන කාටුන් එක. ඉතින් මාරිසිපාල බලන්න තෙල් බැරලයකට හිස තියාගෙන ඉන්නවා. මිනිස්සු කැමති නැහැ තෙල් මිල වැඩි වෙනවට. හැබැයි ප්‍රශ්නේ තෙල් මිල වැඩි වෙයිද? බොහෝ දුරට සංස්ථා තෙල් මිලත් තෙල් මිල වැඩිවීම කියන කඩුව අරගෙන මේ එන්නේ. ඇමතුමාද හිස ගසා දාන්න මහා ජනතාවගේ අපේක්ෂා සුන්නත් දූවිලි කරලා දායිද කියන ප්‍රශ්නාර්ථය තමයි මේ තියෙන්නේ. අපි මොබින් පොත්පතේ දවසේ පද 4 විදුර අබේනායක ලියන්නේ තෝරගන්නවාද කාටුන් අවසන් කරන්න සත්‍යය සොයා ඇරඹූ ගමන මඟ බැස සපුරයි 3 වසර මේ වසරේ බක්මස පූජිත් සහ හේමසිරි ලබති නිදහස අඳුරුය එහෙත් කළු ඉරිදාව පිටුපස කියලා පාස්කු ප්‍රහාරය පිළිබඳව විදිහට කියනවා. දැන් අවුරුදු 3ක් සම්පූර්ණ වෙන්න ළඟයි. අවුරුදු 3 සම්පූර්ණ වෙනකොට හරි අර කාදිනල් හිමිපාණන් බලාපොරොත්තු වෙනවා දෙයක්. කාදිනල් හිමිපාණන් විතරක් නෙවෙයි රටේ ජනතාවත් බලාපොරොත්තු වෙනවා. සමහරට මේ බලාපොරොත්තු දෙක වෙනස් වෙන්නත් පුළුවන්. රටේ ජනතාවගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රෂියන් යුක්‍රේන් ප්‍රශ්නය අපිට කොහොමද බලපාන්නේ කියලා දැනගන්න පුළුවන් මෙතනින් පස්සේ ඔබට ජයග්‍රාහී වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.